ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ये ධම්මා හේතුප්පබවා තේසං ඕපතථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝති සදාවන්ත සත්පුරුෂ පින්නතුනි මේ සදහැවර පින්නක් පිරිස අද අපි පළමුවෙන්ම සූදානම් වෙන්නේ අපේ පන්තියෙහි අපි මෙච්චර කල් අභිධර්ම පන්තිය කරගෙන ආවා. ඒ පන්තියට අමතරව අපි මේ පටන් ගන්න සූදානම් වෙන්නේ ප ဋ ාණ ධර්මයන් ඉගෙන ගන්න කියලා. නේද? අපි අභිධර්මයේ තව අපි ඉගෙන ගන්න පාඩම් අතරින් තව ඉස්සරහා පාඩමක් තමයි ප ဋ ාණි. ඉතින් අපි ඒක සරලව සිහිපත් කළොත් අපි ඉගෙන ගන්න තියෙන්නේ හේතුඵල ධර්මයන්. නේද? ප ဋ ාණි කියලා ඉගෙන ගන්නේ මොනවද? හේතු ප්‍රත්‍ය. නේද? ප්‍රත්‍ය හේතු. ප්‍රත්‍ය ධර්මයන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා නොයෙක් දේවල් වලට අපි නොයෙක් හේතුන් කියනවා. නේද? අපි දැන් මේ කරන්ට් එක නැති වුණොත් නේද මේ කරන්ට් එක නැති වුණේ අහවල් හේතුව නිසා වයර් එකක් කැඩිලා නැත්නම් කරන්ට් එක මෙහෙන් නැති වෙලා අපේ නැත්නම් ෆියුස් එකක් ගිහලා නොයෙක් හේතු අපි කියනවානේ. නේද? ඒ වගේ මේ කියලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ මොනවද? මේ හේතු. එතකොට හේතුවේ ඵලයක් කියවෙනවා. නේද? ඒක තමයි ප්‍රත්‍ය නැත්නම් ප ဋ ාණ කියන්නේ. නේද? ඉතින් මේ ප්‍රත්‍ය ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි දන්න විදිහට කෙටිම ක්‍රමයකට ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ ක්‍රමයකට ඊළඟට දීර්ඝ ක්‍රමයකට කෙටි ක්‍රමය හඳුන්වනවා චතුරාර්ය සත්‍ය කියලා. නේද? කෙටිම ක්‍රමය මොකද්ද? චතුරාර්ය සත්‍ය. මධ්‍යම ක්‍රමය හඳුන්වනවා පටිච්ච සමුප්පාදය කියලා. දීර්ඝ ක්‍රමය තමයි ප ဋ ාණිය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි දීර්ඝ ක්‍රමයට ඉස්සෙල්ලා කෙටි ක්‍රම දෙකක් දැනගන්න. කෙටි ක්‍රමයයි මධ්‍යම ක්‍රමයයි දැනගෙන තියෙන්න ඕනේ. නේද? චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා කවුරුත් දන්නවා නේද? ඒක අපට මේ අලුත් දෙයක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේක තමයි චතුරාර්ය සත්‍ය. අපි සරලව කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක ඇතිවීමට හේතුව ඊළඟට දුකේ නිරෝධය දුක නිරෝධ කිරීමේ මාර්ගය. පේනවනේ හේතුඵල විදියක්. දුක ඇතිවීමට හේතුව. ඊළඟට දුකේ නිරෝධය. ඊළඟට දුක නිරෝධ කිරීමේ මාර්ගය. ඉතින්ලා මේකේ තියෙන ක්‍රමයක් නේද? ඵලයෙන් ඉස්සෙල්ලා පෙන්නලා තියෙන දුක. හේතුව කියලා තියෙන ඊළඟට. නේද? එතකොට දුක ඇති වුණ හේතුව. දුක් දන්න ඔක්කොම නේද? ජාතිපති දුක්ඛ, ජරාපි දුක්ඛ,
මරණාපි දුක්ඛං එහෙම කියනවා නේද? ඊළඟට ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණාපි දුක්ඛං ප්‍රියයි විපයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ නේද? මොකද්ද දුක්? එතකොට ඉපදීම දුකක්. ඊළඟට ලෙඩවීම දුකක්. ඊළඟට මරණයටපත් වීම දුකක්. ඊළඟට ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියන් හා එක්වීම දුකක්. ඊළඟට කැමති දේ නොලැබීම දුකයි. ඊළඟට කැමති දේ නොලැබීම දුකයි. අකමැති දේ ලැබීම දුකයි. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. කැමති දේ නොලැබීමේ දුක. ඒකනේ කියන්නේ නේද? ඉතින් ඊළඟට ඔව් මේ කෙටියෙන් මේ ටික ඔක්කොම එකතු කරලා කියනවා නම් මොකද්ද දුක? පංච උපාදානස්කන්ධයමයි. නේද? පංච උපාදාන. පංච උපාදානස්කන්ධය කිව්වේ ඔව් පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මේ ස්කන්ධ පහ දැඩි කොට අල්ලා ගැනීමට කියනවා උපාදානයි. ඉතින් මේවා තදින් අල්ලා ගැනීම මමය මාගේ කියලා අල්ලා ගන්න එකට කියනවා මොකද්ද? පංචස්කන්ධය කියන්නේ මොකද්ද එතකොට? සාමාන්‍ය අපි සරලව කිව්වොත් එහෙම. ඔව් අපි මේ එක්කෙනා කියලා ඉන්න කට්ටිය තමයි ඔය පංචස්කන්ධ ගොඩවල්. නේද? ඉතින් මේ පංචස්කන්ධ ඇහෙන් රූපයක් දකිනකොට පංචස්කන්ධයක් පහළ වෙනවා. නේද? ඇහෙන් රූපයක් දකිනකොට ස්කන්ධ පහම පහළ වෙනවා. කනින් සද්දයක් අහනකොට, දිවෙන් රසක් දැනගන්නකොට. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයේදී මොනවද මේ මොහොතේදී පහළ වෙන්නේ? ස්කන්ධ පහම පහළ වෙනවා. නේද? ඇහැ රූපයක් දකින්නේ රූපයක් නේ වර්ණේ දකින්නේ අපි නේද? වර්ණේ දකිනවා. එතකොට ඇහැ දකිනවා ඊළඟට රූපය දකිනවා. එතකොට මේ ඇහත් රූපයක් දකින්න දේ රූපයක්. නේද? එතකොට දකින්නේ චක්කු විඥානේ. චක්කු විඥානේ හිත. නේද? එතකොට එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධය කිව්වේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නේද? එතකොට අපි දන්නවා මේ චෛතසික හතක් තියෙනවා හැම හිතකම යෙදෙන. අපි ඒවට කිව්ව මොනවා කියලාද? සබ්බචිත්ත සාධාරණ. මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. නේද? දැන් එතකොට මෙතන වේදනා චෛතසිකයක් තියෙනවා. රූප වේදනා සංඥා චෛතසිකයක් තියෙනවා. නේද? රූප වේදනා සංඥා සංකාර චේතනා චෛතසිකයක් තියෙනවා. නේද? එතකොට මේ හැම මොහොතකදීම එතකොට ඇහෙන් රූපයක් දකින්නකොට මොකද්ද පහළ වෙලා තියෙන්නේ? පංචස්කන්ධය. නේද? රූපය දැකලා චුට්ටක් යනකොට අඳුර ගන්නවා කියලා කියන්නේ පංචස්කන්ධයක් පහළ වෙලාම අවසන්. නේද? චක්කු විඥාණයෙන් අඳුර ගැනීම කරන්නේ නැහනේ. නේද? චක්කු විඥාණයෙන් කරන්නේ මොකද්ද? ඔව් දැන් අපි රූපයක් අඳුර ගන්නට ඇහෙන් රූපය දකින්නකොට ඒකේ පහළ වෙනවා මේ මොකද්ද? ඉස්සර වෙලාම චක්කුද්්වාරීක චිත්ත වීතිය. නේද? චුට්ටක් එකක් කියන්න වෙනවා දැන් ඉතින්. අපි චිත්ත වීති කරපු අයත් ඉන්නවා නොකරපු අයත් ඉන්නවා නේද? චක්කුද්්වාරීක චිත්ත වීතිය. මේ රූපය අපි දැක්කා කියලා දැනගන්න නම් ඊළඟට මනෝද්්වාරයේ චිත්ත වීති තුනක් පහළ වෙන්න ඕනේ. නේද? එතකොට ඒක අර අරමුණු කරපු රූපය අරමුණු කරගෙන අර චිත්ත වීති අරමුණු කරගෙන පහළ වෙනවා මොකද්ද? තව චිත්ත වීති තුනක්. නේද? ඒක මතකයි අපි ඉගෙන ගත්තා ඉස්සර පන්තියේදී නේද? එතකොට මේ ටික වුණොත් තමයි මේ රූපය කියලා මේ රූපයක් කියලා අපි හරියට අඳුනගන්නේ.
නැත්නම් අතන දැක්කා කියන එක විතරයි වෙන්නේ චක්කු විඥානේ. නේද? එතකොට අර මනෝද්වාරික චිත්ත වීති තුනක් පහළ වුණයින් පස්සේ තමයි මේක රූපේ අඳුර ගන්න තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මතක තියාගන්න මේවා තව ඉතින් ගොඩක් ඒවා ඒකට එකතු වෙන්න. නේද? එතකොට මේ කියලා කියන්නේ අපි ඔය මේ එතෙන්දිනේ කතා කරගත්තේ වර්තමාන තුනක් තියෙනවා කියලා. නේද? වර්තමාන තුනක් තියෙනවා මතකද? වර්තමාන තුනක් තියෙනවා. නේද? අපට අතීත භවයක් තිබුණා. අනාගතේ අපි ඉපදුනොත් අනාගත භවයක් තියෙනවා. නේද? අපි අනාගතේ ඉපදිනවා. එතකොට ඒකට කියනවා අපි අනාගත. මේ මොකද්ද? වර්තමාන භවය. ඕන එක වර්තමානය. නේද? එතකොට අතීතේ භවයක් අපි අතීතේ ඔය හැරි ඉඳලා මේ ඉපදුනා. මනුෂ්‍ය ලෝකේ. නේද? මේ මනුෂ්‍ය ලෝකෙින් මැරිලා ආයෙත් මනුෂ්‍ය ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි සතර අපායේ හරි බ්‍රහ්ම ලෝකේ හරි කොහේ හරි උපදිනවා රහත් උනේ නැත්නම්. නේද? ඒකට කියනවා අනාගත භවය. නේද? අතීතයේ තිබුණ එකට කියනවා අතීත භවය. දැන් තියෙන එකට කියනවා වර්තමාන භවය. නේද? එහෙන් රූපයක් දකින්නකොට මේ පහළ වෙන චිත්ත වීතිය එකත් වර්තමාන. නේද? මේක දැනගන්න ඕනේ චිත්ත වීති තුනක් වර්තමාන. නේද? එතකොට මේ වර්තමාන තුනයි. අර චක්කෝද්වාරික චිත්ත වීතිය ඇති වෙන වර්තමානයයි ඊළඟට අර චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති තුනත් එක්ක ඇති වෙන වර්තමානයයි ඊළඟට මේ භවයයි කියලා කියන වර්තමානය. මේ භවයේ පටන් ගන්න ප්‍රතිසන්දි විඥාණයෙන්නේ. මේ භවයේ පටන් ගන්න කොතනින්ද? ප්‍රතිසන්දි විඥාණය. ඒකම චුති භාවයටපත් වෙන චුති විඥාණය පහළ වෙනකන් චුතිසිත පහළ වෙනකම්ම එක වර්තමානයි. නේද? එකම එකක් යන්නේ. එතකොට වර්තමාන තුනකුත් අපි ඉගෙනගෙන තියෙනවා. නේද? වර්තමාන තුනක් තියෙනවා. එතකොට මේ මොහොතක් පාසා මේක වර්තමානයක් පාසා මොනවද පහළ වෙන්නේ? පංචස්කන්ධ පහළ වෙනවා. නේද? එතකොට හැම වෙලාවෙම අපි පහළ කරගෙන තියෙන්නේ මොනවද? දුක. නේද? මේක අපි මොකද කරන්නේ? මේ රූපය හොඳයි ප්‍රියයි මනාපයි මගේ මේක ආකාරයෙන් අපි අල්ලගන්නවා. නේද? උපාදාන කරගන්නවා. උපාදාන කරගත්තු හැමතැනම මොකද තියෙන්නේ? දුක තියෙනවා. නේද? ඒ හැමතැනම දුක තියෙනවා. ඉතින් උපාදාන කරන්නේ නැත්තේ කවුද? උපාදානයේ සම්පූර්ණයෙන්ම අයින් කළා දැම්මේ රහතන් වහන්සේ. නේද? අනිත් හැම කෙනාගේම උපාදාන ටික ටික හෝ ඉතුරු වෙලා තියෙනවා. නේද? ඉතින් ඒ නිසා මේ උපාදානේ පංච උපාදානස්කන්ධයේ තියෙනකම් මොකද වෙන්නේ? දුක තියෙනවා. නේද? ඒ නිසා බුදුහාඳුරු සංකිච්ඡේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා දේශනා කළා. ඔන්න දුක්ඛ සත්‍ය කෙටියෙන් යන්තමට දුක කියන්නේ දුක්ඛ සත්‍ය කියන එක සරලව විස්තර කළා. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය. නේද? දුක්ඛ සමුදය කියලා කියන්නේ මොකද්ද? දුක ඇතිවීමට හේතුව. මොකද්ද දුක ඇතිවීමට හේතුව? තෘෂ්ණාව. නේද? අපි දුකක් ඇති වුණාම ඕකට නොයේකුත් හේතු කියනවා. නේද? දැන් හිතන්නකෝ දුකක් මේ ඇහි වේදනාවක් ඇති වුණා. නේද? ඕකට හේතු කොච්චර කියනවාද අපි ඊට පස්සේ? ඕක ඇති වුණේ මේ නිසා බඩේ ගැක්කුමක් හැදුණා. නැත්නම් ඔළුව ගැක්කුමක් හැදුණා. නේද? හේතු ගොඩ කියනවනේ අපි මේ දුකට. නේද? ඉතින් මේ දුක් වලට ඔක්කොටම හේතුව බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? තෘෂ්ණාව. අපි තෘෂ්ණාව නිසා දුක් ඇති වෙන්න හේතුවක් හදලා තියාගත්ත ඒ නිසා අපට දැන් දුක් ඇති වෙනවා. නේද? නිසා මේ දුකක් තියෙනවා. මේ දුක කොතනද ඇති වෙන්නේ කියන එක මතක ඇති. අපි සතිපට්ඨාන සූත්‍රය කතා කරද්දී කතා කළා. නේද? මේ තෘෂ්ණාව ඇති වෙන තැන් කීයක් අපි කතා කළාද? 60ක් කතා කළා. නේද? අපි මේ පන්තිය කොහොමයි මේ තෘෂ්ණා 60 කතා කරලා තියෙනවා. නේද? චතුරාර්ය සත්‍ය කතා කරනකොට මේ දුක ඇති වෙන්න සතිපට්ඨාන සූත්‍රය ගැන කතා කරනකොට දුක් ඇති වෙන හේතු කොච්චරක් කතා කළාද? 60ක් කතා. ඒ කියන්නේ තෘෂ්ණාව ඇති වෙන තැන්. නේද? ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රියන්
6 නිසා එකක 10 බැගින් ඇති වෙනවා කියලා කතා කළානේ නේද? රූපයක් දකිනකොට ඇහැ කෙරෙහි තෘෂ්ණාව ඇති වෙනවා. රූපේ කෙරෙහි තෘෂ්ණාව ඇති වෙනවා. මතකද? චක්කු විඥානයේ කෙරෙහි තෘෂ්ණාව ඇති වෙනවා. දැන් මතකද? දැන් මං කියන්නේ නැතුව කියන්න පුළුවන් වෙයි නේද? පොතේ තියෙනවා කොතන හරි ඉමින් පෙරලන්න කමන්නේ නේද? පෙරලලා බලලම කියන්නේ නැත්නම් මං කියන්න ගියොත් හොඳ නෑ ඒක නේද? තියෙනවා. ඔය පොතේ තියෙනවා. මේ සැරේ පොතේත් මං ওই ටික කියලා දුන්නා. චතුරාර්ය සත්‍ය කියලා දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දුන්නා. සිත්වල අන්තිම ටික සිත් ගැන කියලා දෙනකොට සිත්වලදී මේ ලෝකෝත්තර සිත් 8 කියලා දුන්නනේ. ලෝකෝත්තර සිත් 8 කියලා දෙනකොට ලෝකෝත්තර සිත් ඇති වෙන හේතු ටික කියලා දුන්නනේ. කොහොමද ලෝකෝත්තර සිත් ඇති කරගන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා. නේද? අපි කිව්වනේ අකුසල සිත් ඇති කරගන්න නම් අකුසල කර්මපත 10 තුල යන්න ඕනේ කිව්වා. කාමාවචර කුසල් ඇති කරගන්න නම් අර දාන සීල භාවනා ආදී පුණ්‍ය ක්‍රියා 10 සිද්ධ කරගන්න ඕනේ. නේද? ඊළඟට රූපාවචර සිත් ඇති කරගන්න නම් අර සමත භාවනා වඩන්න ඕනේ. නේද? ඉතින් සමත භාවනා ගැනත් අපි කතා කළා. අරූපාවචර සිත් ඇති කරගන්න සමත භාවනාවෙම මේ පංචම ධානයේ වඩලා ගන්නට ඕන කියලා අපි එකත් කියලා දුන්නා. ඊළඟට ලෝකෝත්තර කුසල් සිත් ඇති කරගන්න නම් අපි කියලා දුන්නා මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න ඕනේ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සති කියලා දෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණිම අපි කළා. බලන්න පෙරලගෙන ගිහිල්ලා පොතේ තියෙනවා අනිවාර්යයෙන්ම වෙන පොතක් ගෙනහරනම් කරන්න දෙයක් නැහැ නේද? සම්මා සතිය ගැන කළා. ඔයලා බලන්නකො පොතේ තියෙනවද කියලාවත් නේද? එතකොට හම්බුණාද? සම්මා සතිය ගැන කතා කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව, කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායानुපස්සනාවේ ක්‍රම කමඨහන් 14ක් තියෙනවා කියලා කතා කරා. වේදනානුපස්සනාවේ 1යි. වේදනා 9යි එක කමඨහනයි කිව්වා. චිත්තානුපස්සනාවේ එක කමඨහනයි සිත් කොටස් 16යි කියලා කතා කළා. ධම්මානුපස්සනාවේ 5ක් තියෙනවා කියලා කතා කළා. කොටස් කමඨහන් 5ක් තියෙනවා කියලා. මොනවාද මේ කමඨහන් 5? නීවරණ, ස්කන්ධ, ආයතන ඊට ඉස්සෙල්ලා කතා කළා. බොජ්ජංග. ඊළඟට බොජ්ජංග ළඟට තමයි මොකද කතා කළේ? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අන්තිමේකනේ ආර්ය අෂ්ටාංග මාර්ගය. හතරනේ. නේද? බොජ්ජංග චතුරාර්ය. කිව්වා. ඔව්. පහ මොනවද? නීවරණ, ස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍යයි. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නෑ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතන තියෙනවා. නේද? එතකොට එතන චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍ය මොකද්ද? සමුදය සත්‍ය මොකද්ද? නිරෝධ සත්‍ය මොකද්ද? මාර්ග සත්‍ය මොකද්ද කියලා කතා කළා. මං හිතන්නේ මේක ඉස්සෙල්ලත් මතක් කරලා තියෙනවා. දුක්ඛ මේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කෙටියෙන්ම දේශනා කරපු සූත්‍රය තමයි පළවෙනිම සූත්‍රය. මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඊළඟට චතුරාර්ය සත්‍ය විස්තර කරපු තව සූත්‍රයක් තියෙනවා. පිරිත් පොතේ එහෙම තියෙන මොකද්ද? සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරපු සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රයේදී දුක්ඛ සත්‍ය විස්තර කරනවා.
ඊළඟට මාර්ග සත්‍ය විස්තර කරනවා. මේ සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි එතින්දි විස්තර කරන්නේ නැහැ. ඊළඟට මාර්ග සත්‍යයයි නිරෝධ සත්‍යයයි විස්තර කරනවා මේ හතරම විස්තර කරනවා කොහෙදිද? සතිපට්ඨාන සූත්‍රයේදී. මම හිතන්නේ මම ওই ටික මතක් කරලා තියෙනවා 3-4 පාරක්ම අපිට කියන තැන. පොතේ හම්බුනේ නැද්ද? හම්බුණා. අන්න හරි. නේද? ඒ කියන්නේ තියෙනවා. නේද? නොවැම්බර් 19 වෙනිදා. එතකොට දැන් අපි කතා කරමු මොකද්ද ඒ තෘෂ්ණා 10. අපි ඇහැ අරගත්තොත් ඇහැ රූපේ ඇහැ ගැන ඇති වෙන තෘෂ්ණාව රූපේ ගැන ඇති වෙන තෘෂ්ණාව චක්කු විඥානයේ ගැන ඇති වෙන තෘෂ්ණාව ඊළඟට පස්සේ ගැන ඇති වෙන තෘෂ්ණාව වේදනාව ගැන ඇති වෙන තෘෂ්ණාව සංඥාව ගැන ඇති වෙන තෘෂ්ණාව රූප සංඥා රූප චේතනාව පිළිබඳව ඇති වෙන තෘෂ්ණාව ඊළඟට තණ්හාව ගැන ඇති වෙන තණ්හාව ඊළඟට විතක්කේ පිළිබඳ ඇති වෙන රූප විතක්කේ පිළිබඳ ඇති වෙන තෘෂ්ණාව රූප විචාරයේ පිළිබඳ ඇති වෙන තෘෂ්ණාව නේද තෘෂ්ණාව රූපයක් දකිනකොට තෘෂ්ණාව ඇති වෙන තැන් කීයක් තියෙනවද 10ක් තියෙනවා සද්දයක් ඇහෙනකොට තෘෂ්ණාව ඇති වෙන තැන් 10ක් තියෙනවා රසක් දැනෙනකොට තෘෂ්ණාව ඇති වෙන තැන් 10ක් තියෙනවා ගන්ධයක් දැනෙනකොට තෘෂ්ණාව ඇති වෙන තැන් 10ක් තියෙනවා නේද ඊළඟට හිතක් පහළ වෙනකොට තෘෂ්ණාව ඇති වෙන තැන් 10ක් නේද මේ විදිහට තෘෂ්ණා කීයක් තියෙනවයි කිව්වද 60ක් තියෙනවා දැන් මතක් වුණාද ඔක්කොම මතකුනේ නැත්තම් ඔය චුට්ට ආපහු කියවලා බලන්න වෙනවා නේද මේ කෙටියෙන් මේ කියන්න ඕනේ නේද ඊළඟට තෘෂ්ණාවගේ නිරෝධය මොකද්ද නිවන නේද ඒ තෘෂ්ණාව නිරෝධ කරන තැනොත් අර 60ම කියලා ඔය සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කළා නේද තෘෂ්ණාව නිරෝධ තැන් කරන තැන් කොතනද එත්ත උපජ්ජමාන උපජ්ජති එත්ත නිවීසමාන නිවීසති කියලා අපි කතා කළා නේද එතකොට දැන් මේ කෙටි හැඳින්වීම් ටික තුල යන්නේ බය වෙන්න එපා කෙටි හැඳින්වීම් ටිකක් විතරයි යන්නේ නේද එතකොට ඒ ඔය චතුරාර්ය සත්‍ය අපි කතා කළා මේ මොකද්ද කියලා ඒකේ තියෙන එතකොට හේතුඵල ධර්මය. එතකොට දුක්ඛ නිරෝධයට හේතුව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක නැති කරගන්න නම් මොකද කරගන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න ඕනේ. නේද? සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. සංකල්ප ඇති කරගන්න ඕනේ. ඊළඟට වාචා කම්මන්ත ආජීව. කියන්නේ සීලය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කල යුතුම දේ මොකද්ද? සම්මා සතිය සතර සතිපට්ඨානෙ වඩන එක. ඒක තමයි කල යුතුම දේ. මේ සතර සතිපට්ඨානෙ වඩන්න තියෙන්න ඕනේ මොකද්ද? සම්මා වායාමේ. ඒ කියන්නේ වීරිය තියෙන්න ඕනේ. නේද? ඒ එනකොට මොකද්ද ඇති වෙන්නේ? සම්මා සමාධිය. නේද? එතකොට අපි කල යුතු එකම දේ මොකද්ද? සතර සතිපට්ඨානෙ වඩන එක. ඒකෙන් තමයි නිවනට යන්න පුළුවන්. ඒකයි බුදුහාඳුරන් වහන්සේ සතිපට්ඨානිය දේශනා කරනකොට දේශනා කරන්නේ ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ. මේක තමයි ඒකායන මාර්ගය. නේද? අපි මොනවා කළත් අපි කරන්න ඕනේ මොකද්ද අන්තිමටම නිවන් දකින්න ඕන නම් සතර සතිපට්ඨානේ වඩන්නම ඕනේ. එතනින් එහාට අපිට දෙයක් නැහැ. ඔව් නෑ මේ කියන්නේ නෑ මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍යෙහි මේ තෘෂ්ණාව තමයි දුකට හේතුව.
මම ඔක කියලා ඇති චතු සත්‍ය කියලා තියෙනවා. චතු සත්‍ය කියන තැනේදී ඔය දුකට හේතුව මේ ගැටීමත් මෝහයත් කියලා හඳුන්වනවා. නේද? ඒ හොඳට මතක තියාගන්න. මම ඒකයි මේ කියනකොට දුක්ඛ සත්‍ය කියලා මේ දුක සත්‍ය කියලා කියන්නේ නැතුව කිව්වේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. අපි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනවා නම් එතන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියනවා නම් දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාවමයි. නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා කෙටියෙන් කියනවා නම් එතකොට සමුදය සත්‍යයට අයිති වෙන ඔය ගැටීම. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. නේද? ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කිව්ව ගමන් හේතුව මොකද්ද? තෘෂ්ණාව. නේද? තෘෂ්ණාව හේතුව. එතකොට ඒකේ වෙනසක් තියෙනවා. මම හිතන්නේ මම ගොඩක් වාරවලදී ඔක කියලා තියෙනවා. දැනුත් මතක් වුණා එතකොට නේද? හොඳයි. ඊළඟට මොකද්ද තියෙන්නේ? දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ, ඊළඟට මාර්ග සත්‍ය. නේද? මාර්ග සත්‍ය කියනකොට අපි කිව්වේ මොකද්ද? කල යුතුම දේ මොකද්ද? සතර සතිපට්ඨානේ වඩන එක. සතර සතිපට්ඨානේ වඩනකොට තමයි අපට ඇති වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. නේද? වඩාගෙන යනකොටයි මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. නේද? ඒ සම්මා දිට්ඨිය නිසා තමයි සතිපට්ඨානේ වඩන්න පටන් ගන්නෙ. නේ මොකද සම්මා දිට්ඨියත් අපි කියවනේ එන්න වැඩි වෙවි යන එකක් තියෙන සම්මා දිට්ඨිය. නේද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාවනේ. නේද? ප්‍රඥාව වැඩි වෙනවා. නේද? ඒ සම්මා දිට්ඨිය වැඩි වෙනවා. අපි දැන් හිතන්නකෝ අපි කායानुපස්සනාවේ වැදගත්ම දේ තමයි සතිය පිහිටවා ගැනීම. සතිපට්ඨානයනේ. එහෙනම් සම්පජාන්නේ තමයි ඔකින් ඊ타ත්ම වැදගත් දේ. හැම මොහොතෙම ක්‍රියාත්මක කරන්න පුළුවන් මොකද්ද? සම්පජාන්නේ. කියන්නේ මේ හැම ක්‍රියාවලියක්ම කොහොමද සිහියෙන් කරන්නේ. නේද? හැම ක්‍රියාවලියම සිහියෙන් කරන. ඒක කායानुපස්සනාවේදී ඔය කොහොම ටික සිහියෙන් කරන හැටි එකට එකමුතු කරලා තිබ්බා. ඉතින් මම දැන් ගොඩක් එච්චර කියන්න යන්නේ නැහැ. මොකද ඒව ගැන ගොඩාක් අපි එහෙම කතා කරපු නිසා. නේද? එතකොට සතර සතිපට්ඨානේ වඩන්න ඕනේ. එතකොට දැන් හිතන්නකෝ සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට තමයි අපි නාම රූප දකින්නේ. අපි හේතුඵල දකින්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ. ඒක තමයි ප්‍රඥාව. ඒක තමයි සම්මා දිට්ඨිය. නේද? අපි කියනවානේ දැන් සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති කියලා කියනවා. අත දික් කරනවා කියලා හිතන්න. අත නවනකොට නවනවා කියලා හිතන්න. නැගිටිනකොට නැගිටිනවා. දැන් නැගිටින්නේ කවුද? මමනේ. නේද? දැන් නැගිටින්නේ කවුද? මම. දැන් අත දික් කරන්නේ කවුද? මමනේ. දැන් තේ බොන්නේ කවුද? මමනේ. දැන් කෑම කෑවේ කවුද? මම. නේද? දැන් එතකොට දැන් අපි මේ තේ බොනකොට අත දික් කරනකොට දකිනවා දික් කරන රූපයක් තියෙනවා. මේ වඩාගෙන යනකොට දකිනවා මේක දකින්න හිතක් තියෙනවා. කකුල ගෙනියනකොට කකුල ඔස්සනකොට දකිනවා කකුල ඉසවීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඔසවනවා කියලා හිතක් ඇති වෙනවා. නේද? එතකොට මේ දකින්නේ මොකද්ද? හිතත් අරමුණක්. නේද? නැත්නම් නාමයක් රූපයක්. ඒක සමහර අයට ගොඩාක් ප්‍රකටව පේන්න පුළුවන්. සමහර අයට යන්තමට දකින්න පුළුවන්. නේද? ඒ මොහොතේදී දැන් මේ ඇති වෙනවා කියලා එකමටහන් දෙන ගුරුවරයා හරියට දැනගන්නවා. දැන් මෙයාට මේ නාම රූප දකින්න තත්ත්වය තමයි තියෙන්නේ. නේද? එතකොට එහෙම නාම රූප දැකපු පුජ්‍යලයා තමයි හේතුඵල දකින්නේ. නේද? එතකොට නාම රූප දකින්නවා කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. නාම රූප දකින්නකොට මොකද්ද තියෙන්නේ? මෙතන මම නෙමෙයි තියෙන්නේ කවුද? හිතකොත් රූපේකොත් කියලා දෙකයි. මම නෙමෙයි කියලා දකින්නේ මොකද්ද?
සම්මාදිට්ඨිය. නේද? එතකොට මේක වඩාගෙන යනකොට තමයි සම්මාදිට්ඨිය තව ඉස්සරහට ගොඩ නැගෙන්නේ. නේද? ඒ මූලික සම්මාදිට්ඨියෙන් පටන් ගත්තා. ඊට පස්සේ යනකොට මේක වඩාගෙන යනකොට තව සම්මාදිට්ඨිය ඇති වෙනවා. එතකොට තමයි අනිසිචෝත විහෙනතකින් කිලෝකේ උපාදීයති කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේදී නිතරම කිව්වේ. නේද? මේක නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. එතකොට මේකේ කිසිම තැනක අල්ලා ගැනීමක් ඇති කරගන්නේ නැහැ කියලා. නේද? මේ චතුරාර්ය සත්‍යයේ තාම ප ဋ ාණිට ආවේ නැහැ. ඉඳ බයෙන් ටිපා. නේද? තාම මේ අර මූලික බුදුහාඳුරන් ආදිගේ කෙටිම හේතුඵල ටික තමයි මේ විස්තර කළේ. නේද? ඊළඟට හේතුඵල ටික මම හිතට තව විස්තර කරන්න ගොඩක් කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්නේ ඉතා විශාල එකක්නේ. නේද? ඉතින් ඊළඟට ওই කෙටිම ක්‍රමය. එතකොට ඒකේ හේතුඵල පේනවනේ කොහොමද ප්‍රත්‍ය? නේද? දුක ඇතිවීමට හේතුව දුකේ නිරෝධය දුක නිරෝධ කිරීමේ මාර්ගය. ඔන්න කෙටියෙන්ම බුදුරජාණන් වහන්සේ හේතුඵල දේශනා කරපු තැන. නේද? ඊළඟට හේතුඵල දේශනා කරපු තැන තමයි මොකද්ද? පටිච්ච සමුප්පාදේ. දැන් මේ හේතුඵල දේශනා කිරීමේ හතරයි තියෙන්නේ. නේද? චතුරාර්ය සත්‍යයේදී. පටිච්ච සමුප්පාදයේදී කියනවා කීයක්ද? 12ක්. නේද? ඉතින් අපි ප ဋ ාණි කරන්න ඉස්සර වෙලා මොකද කරගන්න ඕනේ? පටිච්ච සමුප්පාදේ කෙටියෙන් හරි කරගන්න ඕනේ නේද? කෙටියෙන් හරි පටිච්ච සමුප්පාදේ කරගන්න ඕනේ. මධ්‍යම ප්‍රමාණයේ ප්‍රත්‍ය ටික. නේද? එතකොට මුලයකට කියනවා ආර්ය සත්‍ය ක්‍රමය කියලා. ඊළඟට කියනවා පටිච්ච සමුප්පාද ක්‍රමය කියලා. අනිත් එකට කියනවා ප ဋ ාණ ක්‍රමය. ප්‍රස්ථාන ක්‍රමය නැත්නම් ප ဋ ාණ ක්‍රමය. නේද? අපි පරමාර්ථයේ ප ဋ ාණ ඉගෙන ගන්න එක නේද? ඔව්. එතකොට දැන් නමුත් අපි ඊළඟ දවසේදී කතා කරන්න ඕනේ මොකද්ද? අද කතා කරන්න වෙලාව මදි වෙයි අපට. අපි හඳුන්වලා දෙමු. ඊළඟ දවසේ අපි කතා කරන්න ඕනේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ ඔක්කොම අය දන්නව නේද? ඔව්. මොනවාද පටිච්ච සමුප්පාදේ කියන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්න බලන්න. විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවං. නේද? ඔක තමයි ඊළඟ හේතුඵල. නේද? එතන තියෙනවා කෑලි කීයක්ද? 12ක්. නේද? මොනවාද තියෙන්නේ? අවිද්‍යාවේ ප්‍රත්‍යයෙන් මොකද තියෙන්නේ? සංඛාර. සංඛාර වල ප්‍රත්‍යයෙන් විඥාන. විඥානයේ හේතුවෙන් නාම රූප. නාම රූප වල හේතුවෙන් සලආයතන. සලආයතන වල හේතුවෙන් ස්පර්ශ. ස්පර්ශයේ හේතුවෙන් වේදනාව. වේදනාවේ හේතුවෙන් තණ්හාව. තණ්හාවේ හේතුවෙන් උපාදානය. උපාදානයේ හේතුවෙන් භවය. භවයේ හේතුවෙන් ජාතිය. ජාතියේ හේතුවෙන් ජරා මරණ. කොහොම එකතු කරලා කියනවා කොතෙන්ටද? ජරා මරණ කියලා. නේද? ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඕක ගැන මම හිතන්නේ මම දවසක්ද දෙකක්ද බණක් කිව්වා කිටි කරලා නේද? ඔව්. ඕකේ තියෙනවා ඉගෙන ගන්න කරුණු 7ක් අපට. නේද? ඒ තියෙනවා කරුණු 7ක් ඉගෙන ගන්න. මොනවද කරුණු 7? අංග 12 ඉගෙන ගන්න ඕනේ. ඔතන තියෙන අංග කීයද? 12. ඊළඟට කාල 3ක් තියෙනවා ඉගෙන ගන්න. ඔයගේ තියෙනවා මොනවද? කාල 3ක් තියෙනවා ඉගෙන ගන්න. ඊළඟට තියෙනවා
ආකාර 20ක් නේද? ආකාර තියෙනවා කීයද? 20ක්. ඊළඟට තියෙනවා සංදි 3ක්. නේද? ඊළඟට තියෙනවා සංදි 3ක්. ඊළඟට තියෙනවා කොට්ටාස 4ක්. රුත 3ක් තියෙනවා. රුත 3ක් ඈ? රුත රවුම් රුත මූල දෙකක් තියෙනවා. දැන් එතකොට කීයක් තියෙනවද කොටස්? නෑ ඒව නෙමෙයි. අංක කීයක් තියෙනවද කියලා. හතක් තියෙනවා. බලන්න මොනවද කියලා. අංග 12යි කාල 3යි අංග 12යි ආකාර 20යි සංදි 3යි කොට්ටාස 4යි රුත 3යි මූල 2යි. ඔන්න ඔය ටික ඔක ඉගෙන ගන්න ඕනේ. නේද? ඔය ටික තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් පටිච්චසමුපාදේ අපි පාඩන්නේ දැන් ඔක්කොටම නේද? නම් ටික දන්නවා නේද? නේද? ඒ ලංකාවේ නෙමෙයි අපි ලංකාවේ නෙමෙයි අනික ඔය අනික් රටවල් වල ආපුහම කියනවා. පටිච්චසමුපාදේ කියන්නේ ලංකාවේ නෑ. දැන් මේ මලගෙවල් වලදී කියන්නේ නැහැ නේ අපි පටිච්චසමුපාදේ. නේද? අනිච්චාවත සංඛාරා කියන ගාතාව විතරනේ ඉතින්ද කියන්නේ අපි. එතකොට අපි මේ චුට්ට කතා කරලා තමයි ප ဋ ාණිට යන්න ඕනේ නේ. මොකද මේ මධ්‍යම ප්‍රමාණයේ හේතුඵලනේ කියන්නේ තියෙන්නේ. නේද? මේ මධ්‍යම ප්‍රමාණයේ හේතුඵල මෙන්න මේ ටික කතා කරන්න ඕනේ. නේද? ඉතින් අංග 12 කතා කරනකොට අවිද්‍යාව මොකද්ද? නේද? සංඛාරය මොකද්ද? විඥානීය මොකද්ද? හැබැයි මේ අවිද්‍යාව සංඛාරයේ විඥානයේ කියන ටික අපි කියලා දීලා තියෙනවා. කොතෙන්දීද? සම්මා දිට්ඨිය විස්තර කරනකොට. සම්මා දිට්ඨිය විස්තර කරනකොට මම සම්මා දිට්ඨි සූත්‍රයේම කියලා දුන්නා. නේද? සම්මා දිට්ඨි සූත්‍රයේදී මේ අංග 12 කෙටියෙන් කියලා දුන්නා. නේද? ඒ අංග 12 කෙටියෙන් කියලා දුන්නා. එතකොට සමාධිට්ඨි සූත්‍රයේ එක තියෙනවා මොකද්ද මේ පොත පෙරලා බලන්න අර නොවැම්බර් 4ට ඉස්සෙල්ලා ඇත්තේ නේද? ගොඩක් ඉස්සෙල්ලා ඇත්තේ. මොකද මම හිතන්නේ දවස් ගාණක් ගත කළා ඔය සමාධිට්ඨි සූත්‍රය කියලා දෙන්න. නේද? තියනවා නේද? ඔව්. ඒකත් චුට්ටක් එතකොට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ප ဋ ාණය. නේද? දැන් මේ හේතු වර්ග තුනයිනේ. මොකද්ද? සත්‍ය එකයි පටිච්චසමුපාදයයි ප ဋ ාණයයි. නේද? ප්‍රත්‍ය ක්‍රම තුනයි. නේද? ප ဋ ාණයේ තමයි දීර්ඝව විස්තර කරන එක. දීර්ඝව විස්තර කරන එක. බුදුරජාණන් වහන්සේ මේ ප ဋ ාණය මේ හේතු ධර්මයන් ඉස්සෙල්ලාම විස්තර කළා. නේද? ඊට ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ මම මේක පටන් ගන්නකොටම මතක් කළානේ ගාතාවක් කොහොම කටිය දන්න ගාතාවක් නේද? යේ ධම්මා හේතුප්පබවා තේසං ඕප තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. මේක කාටද දේශනා කළේ? කවුද දේශනා කළේ? හොඳට දන්නවා. අස්සජී හාමුදුරන් වහන්සේ. අස්සජී හාමුදුරු කියන්නේ කවුද? කොණ්ඩඤ්ඤ පප්ප බද්දිය මහානාම අස්සජී. පස්සග හාමුදුරන් වහන්සේලාගෙන් අපි අන්තිමටම කියන නම. ඒ කියන්නේ පළමු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු 5 දෙනාගෙන් එක්කෙනෙක්. හාමුදුරුවෝ වශයෙන් පැවිද්දෝ වශයෙන් එක්කෙනෙක්. මේ හාමුදුරුවෝ 5 නමත් ඊළඟට මතකයි නේද? රහතන් වහන්සේලා 69ක් ඇති වෙනකන් නේද? යසකොළ පුත්‍රයා ආවා. යසකොළ පුත්‍රයාගේ යාළුවෝ කීදෙනෙක්ද? 4 දෙනයි. ඊට පස්සේ ඒ යාළුවන්ගේ
50යි. යාළුවෝ ඔක්කොම කීයද 50 දෙනෙක් හිටියා නේද? ඇසකුඩ පුත්‍රයාත් එක්ක. දැන් අපි චූටි කාලේ ඉගෙන ගත්ත ටික නේද? ඔව්. එතකොට ඔක්කොම එකතු වෙනකොට කීයක් හිටියද? අන්තිම වස් කාලේ ඉවර වෙනකොට හාමුදුරුවෝ හිටියා කීයක්ද? 69ක්. බුදුරජාණන් වහන්සේත් එක්ක ලෝකේ 61 නමක් රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ වස් කාලේ ඉවරණයින් පස්සේ මේ ආඳුරන් වහන්සේලාට අනුශාසනාවක් කරනවා. මොකද්ද? ඒක ප්‍රසිද්ධ අනුශාසනාවක්. අපි ඔක්කොම නිතර කතා කරනවා. චරත බික්කවේ චාරිකං බහුජන සුඛාය. දැන් මේකේ මුල කැලලයි එක කැලලයි අපි කියන්නේ නැතුව කියන්නේ. නේද? මහණෙනි නුඹලා කරන්න ඕනේ වැඩේ කරලා ඉවරයි. නැවත ආයෙ කරන්න දෙයක් නැහැ. නේද? නුඹලා කරන්න ඕනේ වැඩේ කළා ඉවරයි. මොකද්ද? රහත් වෙලා ඉවරයි. කතං කරණීයං නා පරත්තං. බ්‍රහ්මචර්යාවේ වාසය කළා ඉවරයි. ඉතින් ආයෙ අපහු කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද්ද කරන්න ඕනේ එහෙනම්? චරත බික්කවේ චාරිකා. චාරිකාවේ හැසිරෙන්න බහුජන හිතාය. බහුජන සුඛයි. අනික් අයට සුඛ පිණිස. හැබැයි දෙන්නෙක් එකපාරේ යන්න එපා. නේද? දෙන්නෙක් එකපාරේ යන්න එපා. එක්කෙනා එකපාර ගන්න යන්න. එහෙම වඩිනකොට තමයි හම්බ වෙන්නේ කාටද? උපතිස්ස පරිබ්‍රාජකයාට අසජි හාමුදුරුවෝ. දැන් මතකයිද කතාව නේද? අසජි හාමුදුරන් වහන්සේ දැකලා පැහැදිලා අසජි හාමුදුරුවෝ පිටිපස්සෙන් ගිහිල්ලා දානි වන්දලා ඉවරුණයින් පස්සේ අහනවා බෝසත්ගෙන් තියන් බොහොම ප්‍රසන්නයි. ඊපස්සේ මේ නියම ධර්මයක් තියෙන කෙනෙක් ඉඳන් මට මේ ධර්මයේ කියලා දෙන්න. කවුද බෝසත්ගේ ගුරුවරයා? නේද? ඒකට කියනවානේ මං ඒ තරම් දන්නේ නැහැ මම ළඟ තිබෙවිදි උනේ. එහෙම කියනකොට කියනවානේ කමන්නේ මට කියන්න මට ටිකක් කියලා දුන්නාම මම ඒක තේරුම් ගන්නම් කියලා. ඒ වෙලාවේ මේ අසජි හාමුදුරන් වහන්සේ දේශනා කරපු ගාථාව තමයි මේ ගාථාව. මේ ගාථාව අපි කොච්චර කියලාද අහලා ඇද්ද? ගාථාවේ පද ටිකක් අහනකොට මොකද උනේ? උපතිස්ස සෝවාන් ඵලයටපත් වුණා. නේද? ගාථා පද ටිකක් අහගෙන ඊට පස්සේ යනවා කවුද? පොලිත හොයාගෙන. ඒ කියන්නේ මොගලන් හාමුදුරුවෝ. ඊළ කියනවා මම හොයාගත්තා. මේ අපි හොයාගෙන ආපු ධර්මයේ. නේද? හොයාගෙන කියලා මොකද්ද හොයාගත්තේ කියලා අහුවා මේ ගාථාව කියනවා. ගාථාවේ පද හතර අහලා ඉවර වෙනකොට එහත් සෝවන් ඵලයටපත්. ඊට පස්සේ සංජය බෙල්ලට්ටි පුත්තනේ හිටපු ඒගොල්ලෝ ඒ කාලේ අදහපු ගුරුවරයා සංජය බෙල්ලට්ටි පුත්ත ළඟට ගිහිල්ලා කියනවානේ යමු අපි බුදුහාඳුරු ළඟට මේ නියම ධර්මයේ තියෙනවා කියලා. යන්න අඬ ගහනකොට සංජය බෙල්ලට්ටි පුත්ත හොඳ කතාවක් කියනවානේ. නේද? මොකද කියන්නේ? ඔව් මේ ලෝකේ මෝඩයෝද වැඩි ප්‍රඥාවන්තයෝද කියලා අහනවා. එතකොට මේ සරියුත් මුගලන් හාමුදුරු දෙන කොලිත උපතිස්ස දෙනවා කියනවා මෝඩයෝ වැඩි කියනවා. එහෙනම් මතක තියාගන්න මගේ පිරිස ඕන තරම් ඉන්නවා කියලා. නේද? මගේ පිරිස ඕන තරම් ඉන්නවා කියලා කියනවා. ඉතින් මම එන්නේ නෑ මට පිරිස ඉන්නවා. ඉතින් මේ සංජය බෙල්ලට්ටි පුතේ යන්නේ නෑ. නේද? ඉතින් මේ ගෝල පිරිස 500ක් එක්ක කරගෙන සරියුත් මුගලන් හාමුදුරු මේ දෙනම කොලිත උපතිස්ස දෙනම බුදුහාමුදුරු හොයාගෙන යනවා. නේද? ඉතින් මෙතෙන්දි දේශනා කළේ මොකද්ද? යේ ධම්මා හේතුප්පබව තේසං යම් ධර්මයක් ඇති වෙන හේතු තියෙනවද? අන්නේ දේ බුදුහාමුදුරු දේශනා කරනවා. තේසංච යෝ නිරෝධෝ යමක් නිරෝධ වෙන හේතු තියෙනවද? ඒක දේශනා කරනවා. ඒවං වාදී මහා සමනෝ. ඒක තමයි මගේ ගුරුවරයාණන් වහන්සේගේ මහා ශ්‍රමණයන් වහන්සේගේ වාදය. නේද? මේ හාමුදුරුවන්ට කියලා දුන්න වාදය මොකද්ද? චතුරාර්ය සත්‍යය. පළවෙනි ධර්ම දේශනාවේ කියලා දුන්නේ චතුරාර්ය සත්‍යය. මේක තමයි මේ බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාව. ඒකට හේතු ඵල ධර්මයන් පිළිබඳ. කෙටිම ක්‍රමය මොකද්ද? චතුරාර්ය සත්‍යය. මධ්‍යම ක්‍රමය පටිච්ච සමුප්පාදය. දිගම ක්‍රමය ප ဋ ාණය. එතන දිගම ක්‍රමයේ ප ဋ ාණය. එතකොට ප ဋ ාණි ගැන චුට්ටක් හරි කියන්න එපා නැත්නම් බෑනේ. නේද? විනාඩි 5ක් හරි කියන්න ඕනේ නේද? ප ဋ ාණය කියලා කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය නම් අපිට තියෙන්නේ අංග 12යි.
ප ဋ ාණේ තියෙනවා කීයක්ද 24ක් සූවිසි ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය කීයක් තියෙනවද 24ක් තියෙනවා. නේද? සූවිසි ප්‍රත්‍ය. දැන් මේ ධර්මතා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරපු අවස්ථාවක් තියෙනවා. නේද? මෙනෙහි කරපු අවස්ථාවක් තියෙනවා. කොහෙදද? සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ බුද්ධ ගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස. සම්බුද්ධත්වයට පත් වෙලා සතියක් මේ ඵල සමුවත් තුල වැඩ හිටියා. නේද? සතියක් ඉන්නකොට දෙවිවරුන්ට සැකයක් ආවා. තාම බුදු වෙලා නැති වෙයි. ඒ සැකේ නැති කරන්න මොකද බුදුජානන් වහන්සේ කළේ? යමා මහ පෙළහර පෑවා. ඊට පස්සේ දෙවෙනි සතිය මට මේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්න උපකාර කරපු සෙවණ දුන්න බෝධීන් වහන්සේට කෘතගුණ සැලකුවා. නේද? මොකද කළේ? බෝධීන් වහන්සේ දෙස බලාගෙන සතියක් හිටිය ඇස්පිය නොහෙලා. නේද? ඒකා නිමිස ලෝචන පූජා. ඊළඟට මොකද කළේ? බෝධීන් වහන්සේ අසල සක්මන් භාවනා කළා. නේද? රුවන් සක්මන කියලා කියන්නේ. ඊළඟට මොකද කළේ? ඊළඟ සතිය හතරවෙනි සතිය රුවන් ගෙයි. අපි හැමදාම වදිනකොට ඔය ටික කියලා වදිනවනේ. පඨමම් බෝධි පල්ලංකං ဒ ුතියංචානින් මිසං තතියං චංකමනං සිට්ටං චතුත්තං රතනාකරං. හතරවෙනි සතිය කොහෙද? රතනාකරේ. ගාන්දුර ඉස්ලාම් පරිහරණය කරපු ටික තමයි අපි ඒ වඳින්නේ. නේද? වන්දනා කරන්නේ. ඉතින් හතරවෙනි සතිය කොහෙද? රුවන්ගේ. රුවන්ගේ ඉඳගෙන මොකද කළේ? හේතුඵල ධර්මයන් මෙනෙහි කළා. මොනවාද කළේ? හේතුඵල කියන්නේ ප ဋ ාණ ධර්මයන් මෙනෙහි කළා. නේද? ප ဋ ාණ ධර්මයන් මෙනෙහි කරන්න හිතන්න සතියක් පුරාවක් මෙනෙහි කරන්න මොනවද තියෙන්නේ කියලා. නේද? සතියක් පුරාම මේ ටික මෙනෙහි කළා. මෙනෙහි කරගෙන යනකොට හිත කොච්චර ප්‍රසන්න වුණාද කියනවනම් මේ කයත් ප්‍රසන්න වුණා. කයත් ප්‍රසන්න වෙනකොට ශරීරයේ කළු වර්ණ තියෙන තැන් වලින් නිල් පාට විහිදෙන්න ගත්තා. නේද? නිල් පාට විහිදෙන්න ගත්තා. ඊට පස්සේ කහ වර්ණ තියෙන තැන් වලින් කහ පාට විහිදෙන්න ගත්තා. රතු පාට තියෙන තැන් වලින් ලේ ආදී තියෙන තැන් වලින් මොකද උනේ? රත්න වර්ණේ විහිදෙන්න ගත්තා. නේද? දැන් දන්නවා වර්ණ ටික. නේද? ඊළඟට සුදු. නේද? මේ දත් ආදී වයි සුදු. මේ විදිහට වර්ණ කීයක් විහිදුනාද? 6ක්. එදා තමයි බුදුරජාණන් වහන්සේගේ අර ෂට්වර්ණ රශ්මිම මාලාව ඇති වුණේ. බෞද්ධ කොටියේ තියෙන්නේ නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජේෂ්ඨ, ප්‍රභාස්වර. නේද? මේ වර්ණ ටික විහිදෙන්න ගත්තේ කවදාද? මේ ප ဋ ාණ ධර්මයන් මෙනෙහි කරලා ඉපන්. රුවන්ගේදී. එතකොට හිතන්න ප ဋ ාණ ධර්මයන් කියන්නේ කොච්චර හිත ප්‍රසන්න කරන ධර්මයන්ද කියලා. නේද? ඉතින් බුදුදහමේ තියෙන වැදගත්ම වටිනාම ටිකක් තමයි ප ဋ ාණ ධර්මය. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ටික 3 මාසයක් මුළුල්ලේ දිව්‍ය ලෝකයේදී දේශනා කළානේ. අපි ඒකතනින්නේ මේ අභිධර්ම පටන් ගත්තේ නේද? ඒ දේශනා කරනකොට මේ අන්තිම කොටසනේ ප ဋ ාණි කියලා කියන්නේ. මේ අන්තිම කොටස තමයි අභිධර්මයේ ප ဋ ාණි කියලා කියන්නේ. මේ ප ဋ ාණි දැන් එනකොට කොච්චරක් ප්‍රමාණයක් තියෙනවද? නේද? මේ මම කියවනේ මේ තියෙන්නේ ප ဋ ාණි. නේද? පොත් කීයක් තියනවද? 3ක් තියෙනවා. දැන් අර තියෙනවනේ අපේ මේ ත්‍රිපිටක පොත් නේද? ඔය ත්‍රිපිටක සූත්‍ර පිටකේ විනය පිටකේ හැම පිටකයකම මේ පොතක් ගහනකොට ගහලා තියෙන්නේ මේ එක පැත්තක පාලි භාෂාවෙන් අනිත් පැත්තේ තියෙනවා සිංහල භාෂාවෙන්. නේද? මේ අනිත් පිටකේ අනිත් තියෙන හැම එකකම තියෙන්නේ පාලි සිංහල. නමුත් මේ ප ဋ ාණ ප්‍රකරණේ දෙපැත්තම පාලි. දැන් හිතන්නකො කොච්චර තියනවද කියලා. මේ දෙපැත්තම පාලි භාෂාවෙන් තියෙන මේ මුද්‍රණේ. ඒතකොට හිතන්න කොච්චරක් තියනවද කියලා ප ဋ ාණේ. නේද?
සිංහල පොතක් තියෙනවා. මේකට සිංහල සන්නය ලියලා තියෙන්නේ රේරුකාණේ චන්ද්‍රවිමලා. ප ဋ ාණේ ලියලා තියෙන සිංහල සන්නය තියෙන්නේ රේරුකාණේ චන්ද්‍රවිමලා. ඉතින් මේකේ මේ ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ කියනවා මේකට සන්නයක් ඕන නම් රේරුකාණේ හාමුදුරන්ගේ ප ဋ ාණ ප්‍රකරණ සන්නය බලන්න. අනික කොටෝම හාමුදුරුවෝ එකතු වෙලා මේ සිංහලට පරිවර්තනය කරපු එක ලිව්වා. නේද? දීඝනිකායට මේ ලියලා තිබ්බා ඒ වෙනකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ දීඝනිකායේ සන්නයක් ඒකේ කියනවා ඒ සන්නේ බලන්නයි කියලා. මේ ප ဋ ාණෙට කියන්නේ කාගේද? රේරුකාණේ චන්දවිමල හාමුදුරන් වහන්සේගේ ප ဋ ාණෙ බලන්න. නේද? ඉතින් හිතන්න ප ဋ ාණෙ කොච්චරක් තියෙනවද එතකොට මේ විස්තර කරන්න මේ වගේ 3 ගුණයක් හැබැයි සම්පූර්ණ පාළියෙන් මේක තියෙනවා. බය වෙන්න එපා. නේද? අපි කෙටියෙන් පුළුවන් විදිහට ටික ටික අපි විස්තර කරගෙන යන්න. නේද? දැන් චතුරාර්ය සත්‍ය පළවෙනි ප්‍රත්‍ය ටික අපි දන්නවනේ. ඊළඟ මධ්‍යම ප්‍රමාණේ පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදයට නම් ටික දන්නවනේ. අපි ඊළඟ දවසේගේ තේරුම කතා කරගමු. මේ කිව්ව ක්‍රම වලට අපි ඒ ටික කතා කරගමු. ඊට පස්සේ ප ဋ ාණේ පටන් ගමු. සූවිසි ප්‍රත්‍ය. සූවිසි ප්‍රත්‍යයත් අපි නිකන් කෙටියෙන් කිව්වොත් ප්‍රත්‍ය කීයක් තියෙනවද? ප්‍රත්‍ය කීයක් තියෙනවද? 24යි. මොනවාද ප්‍රත්‍ය 24? අපි ඔය රේරුකාණේ හාමුදුරන්ගේ පොතේ තියෙනවා. ඒක. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය අලියනවා නේද? හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනනන්තර ප්‍රත්‍ය, සමානාන්තර ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය. අන්‍යෝන්‍ය අයන්න බින්දු අයන්න කොම්බුව නයන්න යන්සේ දීර්ඝය ඕ මේ අල්කිරිල්ල නයන්න යන්සේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය. නිශ්චය ප්‍රත්‍ය නිශ්චය නියන්න අල්සයන්න ශ්‍රයන්න යන්න නිශ්චය. උපනිශ්චය ප්‍රත්‍ය පුරේ ජාත ප්‍රත්‍ය පච්චාජාත ප්‍රත්‍ය ආසේවන ප්‍රත්‍ය කර්ම ප්‍රත්‍ය විපාක ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධ්‍යාන ප්‍රත්‍ය මාර්ග ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය විප්පයුක්ත ප්‍රත්‍ය සම්පයුක්ත ප්‍රත්‍ය විප්පයුක්ත ප්‍රත්‍ය අත්ති ප්‍රත්‍ය නාස්ති ප්‍රත්‍ය විගත ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය. විසිහතර හරිද? ඔන්න ඔය ප්‍රත්‍ය ටික තමයි සූවිසි ප්‍රත්‍ය කියලා කතා කරන්නේ. නේද? එහෙනම් අපි ඊළඟ දවසේදී හේතු කියවන්න හොඳයි. හේතු ආරම්මන අධිපති අනනන්තර
සමනන්තර සාජාත අන්‍යෝන්‍ය නිස්ය උපනිස්ය පුරේජාත පච්චාදාත ආසේවන කර්ම විපාක ආහාර ඉන්ද්‍රිය ධ්‍යාන මාර්ග සංප්‍රයුක්ත විප්‍රයුක්ත අත්ති නාස්ති විගත අවිගත මේක ගැන මම චුටි වචනයක් කියන්නම්. ඊට අවුරුදු 10ක 15කට විතර ඉස්සර මම ඉන්නේ ඉදිකොඩි භාවනා මධ්‍යස්ථානයේ නේද කම්පා භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්න යෝගී එනවනේ. භාවනා කරන්න අම්මා කෙනෙක් ආවා. මං කිව්වා ඉතින් අම්මා අර තියෙන බෝඩ් ටික එහෙම කියවා ගන්න කාලසටහන එහෙම කියවන්න කියලා එහෙම කිව්වා. මේ අම්මා එතකොට කිව්වා ආන්දනේ මං අකුරු දන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ ටික කියලා දෙන්නත් එපා කියලා දෙන්න ඉතින් දැන් ඒ ටික කියලා දීලා ඊට පස්සේ ටිකක් කිනවල මං හිතන්නේ මේක ඉස්සෙල්ලා කියලාත් ඇති මං හිතන්නේ මම නේද ඊට පස්සේ කිව්වෙන් පස්සේ ඊට පස්සේ මම ඉතින් ටිකක් කියාගෙන යනකොට දැන් ඉතින් සතිපට්ඨානෙ මේකයි වඩන්න තියෙන්නේ කියනකොට මම ගාව ආන්දනේ මට සතිපට්ඨානේ කටපාඩම් දැන් අකුරු දන්නේ සතිපට්ඨානේ කටපාඩම් නේද ඊට තව ටිකක් කතා කරනකොට කිව්වා පිරිත් පොත ඔක්කොම කටපාඩම් නේද එක අකුරක්වත් කියවන්න බැ ඊළඟට කියනවා අන්දනේ ප ဋ ාණේ ඔක්කොමත් මට පාඩම් දැන් හිතන්න අකුරු දන්න ඉගෙන ගත්තු අපිට එහෙනම් මොකද්ද මේක කියලා නේද අකුරු දන්නේ නැති අර අවුරුදු 70 ගාණක් ඒ වෙලාවේ අම්මගේ වයස ඒ අම්මා මේ ටික ඔක්කොම කටපාඩම් කියනවා. එක අකුරක්වත් දන්නේ නැහැ. බලන්න කොච්චර ධර්මයේ දැනුමද. නේද? ඉතින් ඒ වගේ කෙනෙක් මෙරිලා ගිහින් ආයේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් කොයිතරම් දැනුමකින්ද උපදින්නේ කියලා හිතන්නකෝ. නේද? පුංචි වයසේදීම සියල්ල කටපාඩම්නේ. අය අලුතෙන් අකුරු දන්නේ නැතුව කටපාඩම් කියන්නේ කොච්චර සුද්ධ මතකයක්ද. නේද? ඉතින් ඒ නිසා මේකට බය වෙන්න එපා. එහෙම අයත් මේක පාඩම් නම් අපට ඇයි බැරි නෑ ඒක ඉතින් මම ඒක තමයි කියන්නේ මේ කොලේට පොතට මේක සීමා කරගන්න එපා නේද මේක කියවන්න හිතටත් යන්න නේද චාට් එකට සීමා කරගන්න එපා මේක මතකයටත් අරගන්න කියලා කියන්නේ ඒකයි මොකද අපිට තේරෙන්න පුළුවන් නමුත් ඒක මතක තියාගන්නත් පුළුවන් වුණොත් තමයි ගොඩාක්ම හොඳ අඩුම වශයෙන් තේරෙනවා නම් ඒක ලොකු දෙයක් නේද ඉතින් හිතන්න ඒ අම්මා කොච්චර ශක්තිමත් අම්මා කෙනෙක්ද කියලා ඒවා නිතර නිතර භාවනා කරන්න ආවා බොහොම හොඳට භාවනා කළා මට සතිය ගැන දවසයි දෙක කියන්න දෙන්න සිද්ධ වුණේ ඊට හොඳටම සතියෙන් කළා සියලුම වැඩ ඉන්නකන් සියලු දේ හිතලා මෙනෙහි කළා කළා නේද සතියෙන් ඉන්න කියලා ඒ සතිය මොකද්ද කියලා දෙන්න උනේ දෙපාරයි හොඳ සතියෙන් කළා ඊ දම වටපාඩනුත් දන්නවා නේද කියලා දුන්න ගමන්ම අල්ලගන්න එහෙම අපේ ලංකාවේ අම්මලා කොච්චරද නේද කොච්චරද ඉතින් අපිත් එහෙම අය නම් ඒ පරම්පරාවේ අය නම් අපටත් ඒක බැරි වෙන්නේ නැති අපි පුළුවන් තරම් මේක තේරුම් ගන්නවත් උත්සාහ කරමු බෑයි අමාරුයි මෙච්චරක් තියනවා කියලා අයින් වෙන්න එපා නේද ඒක කරන්න උත්සාහ කරන්න හොඳයි එහෙමනම් අපි ප ဋ ාණ පන්තිය අවසන් කරමු නේද අදට අපි ඊළඟ ඉරිදත් හවස 3ට ප ဋ ාණ පන්තිය ආරම්භ කරමු 3ට පෙර ආතුව ඇවිදින්න පන්තිය හදාගෙන නේද 3ට පටන් ගන්න සූදානම් නේද හොඳයි එහෙමනම් අපි මේ පින් දෙවියෝ මළගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා විශේෂයෙන් බුදුහාමුදුරන් වහන්සේ දෙවියන්ට දේශනා කරන ලදදී දෙවියෝ බොහෝ සෙයින් සතුටටපත් වෙන ධර්මය මේ අභිධර්මය නිසා මේ සියලු කුසල් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පින් කැමැති දෙවියෝ අනුමෝදන් වෙත්වා සපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා අපවද බුදු සසුනද
අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා ආදී සියලු දෑද දෙමව්පියන් දරුවන් මොනබරු මිනිබිරියන් ඥාති හිත මිතුරන් ආදී සියලු දෙනාමවද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මේ පින් අපි මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අපේ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාතීන් සංසාරික වශයෙන් පින් බලාපොරොත්තු වෙන අය පින් අනුමෝදන් වෙත්වා සපවත් වේවා නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. සසර වසන තුරු සෑමදා ඇසුරට සත්පුරුෂෝ කල්යාණ මිත්‍රෝම ලැබීවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිවන ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. නිරෝධ